Good evening, all of you. Today is our sixth day of SolidWorks workshop session. I invite Mr. Upul Anuruddha to conduct this session. Thank you. අයිමලි ඔක්කොටම සුබ සන්ධ්‍යාවක් කියලා සුබ සන්ධ්‍යාවක් වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. ඊට අපි ගිය සතියේ ටිකක් කතා කරා මේ SolidWorks වල කොහොමද ඇසෙම්බල් එකක් මේට් කරගන්නේ කොහොමද මේ හදාගන්නේ ඒකේ බේසික් ටිකක් කතා කරා. අද එතන ඉඳන් හිතුව ටික කරගෙන යන්න. මම ඉස්සෙල්ලාම පෙන්නන්නම් ඔයාලට. දැන් මම software එකකින් සහ SolidWorks වලින් දෙකම වැඩ කරනවා. මට අවශ්‍ය වෙච්ච මැෂින් එක කොටසක් මේ මම මේ හීටර් සීලර් එකක් කියන පොලිතීන් බෑග් හැදෙන සීලර් එක මේ කොටසක් SolidWorks වලින් සහ මේ VC CAD කියන software එකකින් අපි කරගත්තා. මම මේක මේ software එකෙන් තමයි මේක මෙතන assemble කරලා තියෙන්නේ. මම ඊට පස්සේ පෙන්නනවා ඔයාලට. මේට් කරගන්න මෙතන assembly එකක් තියෙනවා. දැන් මේකට part කීපයක් අපි දාගෙන තියෙනවා. මේවා අපි tool box එකෙන් අරගෙන දාගත්තු part වගේක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මේ දෙක normal හැඳගත්තු දෙකක්. ඊට පස්සේ මේ bearing එකයි මේ gear wheel ටිකයි tool box එකෙන් ගත්තා පෙන්නන්නේ වෙන මයිකන් එකකින් තමයි පෙන්නන්නේ. මේ ගත්තාම දැන් මේවා මේට් කරලා තියෙන්නේ. මේකේ මේට් ගියාම අපිට බලා ගන්න පුළුවන් මේට් ටික කරලා තියෙන මේට් ටික. අපි ආයේ මේ ටික මුලින් ඉඳලා මේට් කරලා බලමු කොහොමද මේ මේට් කරගන්නේ. ඊට පස්සේ දැන් මේ ගියර් දෙකක් තියෙනවා. එතකොට මේ ගියර් දෙක කොහොමද මේ දෙක මේට් කරන්නේ කොහොමද කියලා ඒ වගේ ටිකක් බලමු. මම ඉස්සෙල්ලා මේ
තියෙන මේට් ටික ඔක්කොම ඩිලීට් කරලා දානවා. මේට් ටික ඔක්කොම ඩිලීට් කරගත්තා. දැන් අපිට මේවා අපිට ඕන විදිහට මූව් කරගන්න පුළුවන්. මේ පාර්ට් එක දැන් ඕන නැති ඉන්න ඒක ඩිලීට් කරලා දානවා. දැන් අපි සාමාන්‍ය විදිහට ගියර් මේ normal මේ තියෙන පොලිතින් එක ඇදලා ගන්න ඩිසයින් කරපු වීල් වගේ මේකේ දැන් මේවා අපි normal මේකට import කරගත්තාම මේ විදිහට එක තැන් තැන් වලට තමයි import වෙන්නේ. ඊට පස්සේ අපිට දැන් මේ හෝල් එකට මේ වීල් එක හරියට සෙන්ටර් වෙන්න මේට් කරගන්න ඕන. දැන් ඒක කරන්නේ මෙතන insert component එක හැබැයි ෆයිල් කට් එක shape එක තියෙන icon එකක් තියෙනවා. ඒක ක්ලික් කරපුවම මේට් ඊට පස්සේ මේට් tab එක open වෙනවා. මේකේ දැන් අපිට ඕන මේකේ center එකට මේ plate එකේ center එකට මේ දෙක මේ center දෙක align වෙන්න මේට් කරගන්න. එතකොට SolidWorks වල සාමාන්‍යයෙන් automatically මේක ගන්නවා. දැන් මට ඕන මෙන්න මේ එතකොට මේ select කරන්න ඕනේ. මේකේ මේ වෘත්තාකාර කොටසයි මේකේ මේ වෘත්තාකාර මේ හෝල් එක සිලෙක්ට් කරපුවම එතනට මේට් එක ඔටෝමැටිකලි මේට් එකක් ගන්නවා. ඒක අපිට ඕන වෙන අවශ්‍ය මේට් එකම තමයි සිලෙක්ට් කරගෙන තියෙන්නේ. SolidWorks වල default අපිට දීලා තියෙනවා මෙතන concentric මේට් එක. නැත්නම් අපිට tangential මේට් එකක් දාගන්න පුළුවන්. මේක දාගන්න පුළුවන්. ලොක් මේට් කරගන්න පුළුවන්. ඊට මෙතනින් පුළුවන් alignment එක වෙනස් කරන්න. يعني දෙපැත්ත මාරු කරගන්න පුළුවන්. මේ වගේ වැඩ ටිකක් කරන්න පුළුවන්. මේ lock rotation කියන එක දාපුවම මේ පෙන්නන්න. මේක දාලා දැන් මේක මේට් වෙලා තියෙන්නේ concentric මේට් එකක් විදිහට. මේක හරි කරනවා. ඊට පස්සේ දැන් මේක ඉහළ පල්ලෙහා මේ හෝල් එකත් එක්ක මේට් වෙලා තියෙනවා. ඒ වුණාට මේක ඉහළ පල්ලෙහා මූව් වෙනවා. එතකොට අපිට මේට් වර්ග කීපයක් තියෙනවා. අපිට එක එක විදිහට මේක පොසිෂන් කර ගන්න ඕනේ. සාමාන්‍ය මේකේ ෆේස් එක මේ වීල් එකේ ෆේස් එක මේ ප්ලේට් එකේ ෆේස් එකට සෙට් වෙන්න අපිට මේට් එකක් දෙන්න පුළුවන්. මේකේ ෆේස් එක සිලෙක්ට් කරලා මේකේ ෆේස් එක සිලෙක්ට් කරපුවම මේ coincident මේට් එක දාන්න පුළුවන්. coincident මේට් එක වෙන්නේ ඒ ෆේස් දෙක එක මත එක පතිත වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ඔටෝමැටිකලි ඒක ගත්තා. දැන් අපිට ඕනේ මේක මෙතන මේක උඩ තියෙන්න නෙමෙයි නම් සෝඩියම් මේක අපි මිලිමීටර් 10ක් විතර මේ ප්ලේට් එකට වඩා උඩින් තියෙනවා. උඩින් තියෙනවා නම් අවඩ පුළුවන් මෙතන තියෙනවා එක මේ තව වර්ග ටික. දැන් මේ තරල් මේට් එක පර්පෙන්ඩිකුලර් මේට් එක දාන්න පුළුවන්. ඒකට තේරුමක් නැහැ. මොකද මේක තරල් මේට් එක දාන එක. මොකද මේ කොහොමද දැන් මේක පැරල් වෙලා තියෙන්නේ? මොකද මේ අපි ඉස්සෙල්ලා concentric මේට් එක දාපු හින්දා perpendicular මේට් එක දැන් දාන්න බෑ. අර කලින් මේට් එක දාලා තියෙන කලින් මේට් එකකින් හින්දා මේක දාපුවම error එකක් එනවා. දැන් lock මේට් එක දාන්න පුළුවන්. එතකොට මේ wheel එක අරකින්නෙත් නෑ මොකුත් නෑ. මේ plate එකත් එක්ක lock වෙනවා. නිකන් තියලා welding කරා වගේ lock වෙනවා මේ plate එකත් එක්ක. එතකොට plate එක move කරපුවම මේකත් එහාට මෙහාට යනවා. හැබැයි කිසිම මේකත් movement දෙන්න බෑ. නිකන් weld කරා වගේ lock මේට් එක. අපිට මේ distance මේට් කෙනෙක් දෙන්න පුළුවන්. distance මේට් එකෙන් වෙන්නේ මේ plate එකයි මේකයි අතර distance එක හදා ගන්න පුළුවන්. ඔයාලට පේනවාද මේ විදිහට අඩු වැඩි කරලා අපිට ඕන distance එක
තියාගන්න පුළුවන්. මම මේ මිලිමීටර් 10ක් දෙනවා. එතකොට මේ ප්ලේට් එකේ ඉඳන් මිලිමීටර් 10ක් උඩින් මේක ස්ථානගත වෙනවා මේ wheel එක. ඊට පස්සේ අපිට කරකලා mouse එකෙන් කරකලා මෙහාට මෙහාට කරලා බලන්න පුළුවන් මේක හරියට මේට්ලාද කියලා. හරියට මේට්ලා නැත්නම් මේටුන් නැත්නම් මේක මෙහාට මෙහාට යනවා. දැන් මේ හෝල් එකේ සෙන්ටර් එකේ හරියට මේක මෙහෙම කරගෙන. ඊට පස්සේ මේ විදිහම කරගන්න පුළුවන් අපේ අනිත් wheel වලට. මේ බේස් එක සිලෙක්ට් කරලා ඊට පස්සේ තව මේ දෙන මෙතනින් සිලෙක්ට් කරනවා වගේ මෙතන මේ ඉස්සෙල්ලා මේ වෘත්තාකාර එජ් එක සිලෙක්ට් කරලා එතකොටත් අපිට මේ ගිහලා මේ දීලා ඊට පස්සේ මේ ප්ලේට් එකේ මේ එජ් එක සිලෙක්ට් කරලා ඒකට කොස්මෙටික් මේට් එකක් දාගන්න පුළුවන් මේ විදිහටත්. ඊට පස්සේ මේකත් මේ විදිහට උඩ පල්ල යනවා. ඒ හින්දා අපිට ආයෙ දාගන්න පුළුවන් මේකට distance මේට් එක. distance මේට් එකක් දාගන්නවා මිලිමීටර් 10ක. ඊට පස්සේ මේ දෙක මෙහෙම මේට් වුණා. මේකත් මේ විදිහට ප්ලේට් එකට දැන් මේට්ලා තියෙන්නේ. ඊට පස්සේ මේකත් එක්ක තව තියෙන්න පුළුවන් මේට් ටිකක් පෙන්නන්න. මේ තියෙන normal මේට් ටික. ඊට පස්සේ මම මේක කලින් වගේ මේකේ පේජ් එකයි මේකේ මේ පේජ් එක සිලෙක්ට් කරලා ඒත් අපිට කොසෙන්ට්‍රික් මේට් එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ මේක ලොක් රොටේෂන් කියන මේක එකට හරිය දාන්න. ඊට පස්සේ මේක අපිට රොටේට් කරන්න බෑ. මේ හෝල් එක සෙන්ටර් කරලා තමයි අපි මේට් එක දාගත්තේ. ඒ දාගත්තට මේ රොටේෂන් ලොක් කියන එක ටික් එක දාපුවම මේක රොටේෂන් එක රොටේට් වෙන්නේ නැහැ ඒ ඇක්සිස් එක වටේ. ඊට පස්සේ අපිට ඊට පස්සේ මේ දාපු මේට් එකක් කොහොමද එඩිට් කරන්නේ? දැන් මේක අපිට ඕන දැන් රොටේට් කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ අපිට අවශ්‍ය වෙන පාර්ට් එක සිලෙක්ට් කරලා මෙතන තියෙන view mate කියලා මේ view mate යන්න පුළුවන්. view mate ගියාම මෙතනින් ටැබ් එකක් ඕපන් කරලා පොඩි ටැබ් එකක් ඕපන් කරලා පෙන්නනවා මේකේ තියෙන මේට් එක. ඊට පස්සේ මේට් එක ළඟට ගියාම මෙහෙම පෙන්නනවා මේක කොහොමද මේට් වෙලා තියෙන්නේ කියලා. මේ මොන දෙකද මේකේ මේට් වෙලා තියෙන දෙක කියලා. ඊට පස්සේ මේකේ පෙන්නලා තියෙනවා මේකේ inner surface එකයි මේකේ මේ plate එකේ hole එකේ inner surface එක තමයි මේට් වෙලා තියෙන්නේ කියලා. ඉතින් අපිට ඊට පස්සේ මෙතනට ගිහිල්ලා right click කරලා ගිහිල්ලා මේක උඩම තියෙනවා edit feature කියලා එකක්. මේ edit feature ගිහිල්ලා අපිට මේක edit කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා අර ඉස්සෙල්ලා පොඩි ටැබ් එක වගේ මෙතනක් තියෙන මේ features ටිකම lock rotation කියන එක තියෙනවා. මේක අපි ටික් එක අයින් කරනවා. ටික් එක අයින් කරලා අපි මේක ඕකේ කරා. එතකොට දැන් මේක අපිට රොටේට් කරගන්න පුළුවන්. මම මේකට මේක සර්ෆේස් එකට මේට් එකක් දෙනවා. අර වගේ ඩිස්ටන්ස් මේට් එක. මෙතනින් අපිට ඩිස්ටන්ස් එක දෙන්න පුළුවන්. දැන් මේ මෙතන ඩිස්ටන්ස් එක දෙන්න පුළුවන්. මේ විදිහට ඩිස්ටන්ස් එක දෙන්න පුළුවන්. දැන් අපි මේට් එක එඩිට් කරන විදිහ බලුවා. ඊට පස්සේ මේ දාලා තියෙන මේට් එකක් කොහොමද බාලා ගන්න හරි එඩිට් කරන හැටි පොඩ්ඩක් බලුවා. ඊට පස්සේ ඔයාලට දැන් ආයෙත් මේක ඔන්න view mate කියලා බලපුවම ඔයාලට පෙන්නනවා මේට් දෙකක් පෙන්නනවා. මෙතන පෙන්නනවා distance mate එක. මෙතන පෙන්නනවා cosmetic mate එක. අපි ඕන මේකත් මේ විදිහටම mate කරගන්නවා.
දැන් මේක උඩ වැඩි වුණා. zoom එක ගිහිල්ලා මේ distance එක edit කරලා distance එක edit කරා. දැන් මෙතන මේ පල්ලෙහා තියෙනවා මම SolidWorks toolbox එකෙන් insert කරගත්තු wheels ටිකක්. ඒවත් නිකන් normal insert කරගත්තු විදිහටම තමයි තියෙන්නේ. ඒවත් අපිට අර කලින් විදිහටම මේ විදිහට මේකේ මේ කීවේ එකක් තියෙනවා. ඒක නැතුව මේකේ තියෙන මේ cylindrical surface එක select කරලා මේ ගිහිල්ලා මේකේ මේ face එකයි මේක මේට් කරගත්තා. ඊට පස්සේ දැන් අපිට මෙතන මේට් කරගන්න බෑ. මොකද මේ face දෙක මේ වෙලා තියෙන්නේ. ඉන්න පොඩ්ඩක් ඇදලා එහාට අරගෙන මේ කියලා මේට් කරලා distance මේට් එකක් දානවා. ඒකටත් මම මිලිමීටර් 10ක ඊපස්සේ මේකටත් ඒකම කරනවා. හරි. මේ විදිහට දාගත්තා. දැන් ඔයාලට මේක පේනවා ඇති. දැන් මෙතන Excel එකක් මුකුත් නැහැ. මේ දෙක නිකන් මේට් කරලා තියෙනවා. දැන් අපිට ඕන වෙනවා දැන් මේක අපි කරකපුවා මේවා නිකන් ෆ්‍රී කරගෙනවා. එතකොට අපිට ඕන වෙනවා මේ උඩ එක මේකත් එක්ක කරකව ගන්න. එතකොට අපිට පුළුවන් මේකත් එක්ක මේට් එකක් දාගන්න. මේකේ මේ surface එකයි මේකේ මේ surface එකයි මේ දෙක දැන් lock component කියලා දෙනවා. lock කරගන්න පුළුවන්. lock component කියපුවම ඊට පස්සේ මේක මේ පල්ලෙහා wheel එක කරගෙනකොට උඩ wheel එකත් අරගෙනවා. දැන් මේකෙදි එහෙම නැහැ. මේ විදිහට lock mate එක දාගන්න පුළුවන්. ඊට පස්සේ මේ මෙතන gear wheel දෙකක් තියෙනවා. දැන් මේ gear wheel දෙක ඕන විදිහට අපිට කරකව ගන්න ඕන වෙනවා. ඒකට අපිට gear wheel එක මේට් කරලා තියෙනවා. දැන් අපිට ඕන වෙනවා දැන් මේ gear wheel එක හරියට මේට් කරගන්න. එතකොට ඉස්සෙල්ලාම අපිට ඕන විදිහට gear wheel එක මේ විදිහට mouse එකෙන් හරියට තියෙන පොසිෂන් එකේ තියලා ඇඩ්ජස්ට්මන්ට් කරලා හදා ගන්න ඕන. ඊට පස්සේ සාමාන්‍ය මේ gear එකේ teeth තියෙනවා 40ක් 40 තියෙනවා දෙකේම. එතකොට අපිට මේකට දාගන්න පුළුවන් gear mate එක. gear mate එක තියෙන්නේ mechanical mate වල mechanical mate වල තියෙනවා වර්ග ගොඩක් තියෙනවා. cam කියලා තියෙනවා, slot තියෙනවා, hinge තියෙනවා, gear තියෙනවා, rack and pinion, screw, universal joint මේ වගේ mate ගොඩක් තියෙනවා. අපිට දැන් මෙතන gear දෙකක් තමයි පාවිච්චි කරන්නේ. ඒ හින්දා මෙතන අපි මේ gear කියන මේක select කරලා ඉස්සලා මේ විදිහට gear දෙක select කරනවා. මේකේ gear teeth ගන්න select කරනවා. එතකොට ratio එක 20යි 20 කියලා ඇවිල්ලා තියෙනවා. කියන්නේ එකට එක ratio එක. ඒ කියන්නේ මෙතන
අපි ටීත් ගන්නත් එක්ක දැන් මේ රේෂියෝ එක මේ මේකෙන් ටීත් ඩයමීටර් එක ඔටෝමැටිකලි සොලිඩ් වර්ක් වලින් ගන්නවා. සමහරක් වෙලාවට අපි දැන් මේක මම ස්ටෑන්ඩඩ් පාර්ට් එක අරන් කරන ඩිසයින් එකක් ඉන්න මෙතන හරියටම ඇකියුරේට් ගන්නවා. මෙතන 20යි ටීත් ඩයමීටර් එක 20යි කියලා ගන්නවා. මේ ටීත් ගන්නේ මෙතන ටීත් ඩයමීටර් එක තමයි 20යි කියලා ගන්න තියෙන්නේ. මෙතන ඩයමීටර් එක 20යි කියලා ගන්න තියෙනවා. එතකොට මේ දැන් මේ දෙක සමාන හින්දා මෙහෙම තියෙනවා. ඊට පස්සේ සමහරක් වෙලාවට අපි කස්ටම් වීල් එකක් ඇඳලා මේකට දාපුවම සමහරක් වෙලාවට මේ විදිහට ගන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට අපේ ගියර් දෙකේ රේඩියස් එක හරි ගියර් ටීත් වල අනුපාතය හරි මේ දෙක අපිට මැනුවල් එන්ටර් කරගන්න වෙනවා. මේ මැනුවල් එන්ටර් කරගන්න පුළුවන් විදිහට මේ මෙතන තැන් දෙකේ අපිට මැනුවල් එන්ටර් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ දෙක වීල් එක කරකනකොට පේනවා ඉතින් මේට් එක වැටලා තියෙනවා. අය ගිය ඩයමීටර් කිව්වේ මේ ටීත් එකේ ඩෙප්ත් එක නෙවෙයි නේද? නෑ ටීත් එකේ ඩෙප්ත් එක නෙමෙයි කියන්නේ මල්ලි. මේකේ කොහොමද ටීත් ගන්නට හරි මේ දැන් සාමාන්‍ය මේ ගියර් වීල් වල තියෙන පිච් මේ උඩින්ම යනවා මැක්සිමම් ඩයමීටර් එක යනවා. මැදින් යනවා පිච් සර්කල් ඩයමීටර් එක. ඊට පස්සේ මිනිමම් ඩයමීටර් කියලා තුනක් තියෙනවා. මේ දැන් අපි මේ මේට් එක දානකොට මම හරි පෙන්නන්නම්. ඒක දැන් ගිය මේට් එක එඩිට් ගිහිල්ලා දැන් මෙතන මේ ඔටෝමැටිකලි මෙයා 20යි 20යි කියලා අරන් තියෙනවා රේෂියෝ එක. මේක අපිට ඕන එකට එක කියලා දාගන්න. එතන රේෂියෝ එක හදන්න මොකද්ද? ඒක පොඩ්ඩක් තේරෙන්නේ. එතනින් මල්ලි හදන්නේ දැන් මේක ඇත්තටම මේ අපි මේ ගියර් දෙකක් මෙතන ඇඳලා දැම්මට අපි මැනුවලි ඇඳලා හදලා දාන්න ඕනේ. ඉතින් ගියර් වල රේෂියෝ එක දැන් ඔයාලට පේනවා ඉතින් මෙතන ගියර් දැන් මේ ඕවර්ලැප් වෙනවා. හරිද? ඒ දැන් ඒ මැනුවලි හදලා දාන්නේ මල්ලි ඒ කියන්නේ මේ අර ගියර් විදිහට මේවා දැම්මට අපිට මැනුවලි වුණ අපිට වෙනස් කරගන්න පුළුවන් මේ වගේ මේට් වලින්. මේට් කියන්නේ අතරම මේ අපි අර මේවා ගියර් කියලා මේ කියන්නේ මේ දෙක මෙන්න මේ අනුපාතයට කැරගෙන්න කියලා තමයි මේ මේට් එක දෙන්නේ. ඒ කියන්නේ මෙතන මේ අර ගියර් මේට් එකක් තියෙන්නේ. ඒ කියන්නේ ගියර් වලට දෙන මේට් එක මෙයා මේ කියන්නේ මෙතන ගියර් වීල් දෙකක් අපි ඇඳලා දැම්මා කියලා මේක වැදිලා මේක මෙයා වෙනවා කියලා එහෙම එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේ ඒ කියන්නේ මම මේට් එක එඩිට් කරනවා. මේ ඉස්සෙල්ලා මේ විදිහට ගියර් දෙක මේ ගන්නට එලයින් කරගන්න. එලයින් කරලා මේට් වලට ගිහිල්ලා මෙකැනිකල් මේට් වලට ගිහිල්ලා ගියර් මේට් වලට යන්න. ගියර් මේට් වලට ගිහිල්ලා මේ ටීත් තියෙන ඒරියා එක සිලෙක්ට් කරන්න. එතකොට ටීත් ඩයමීටර් එයා ඔටෝමැටිකලි එකක් ගන්නවා. එතකොට දැන් අපිට ඒක ගත්තට ඒක ඕකේ කියලා වහම අපි දැම්මොත් එහෙම දාලා ගත්තාම මේ මම වලට පෙන්නන්නම්. දැන් කොහොම ඕවර්ලැප් වෙනවා. ගියර් එක රොටේට් කරනකොට මෙහෙම ඕවර්ලැප් වෙනවා. ඒ නිසා මේ ගියර් මේට් වල දානකොට දැන් අපිට ඕවර්ලැප් වෙන්නේ නැති වෙන්න දාන්න නම් මේකේ මේට් එකේ අපේ දැන් ගියර් වීල් එකේ අපේ ටීත් ගන්න තියෙනවනේ. අපේ ඔරිජිනල් ටීත් ගන්න තියෙනවනේ. ගියර් වීල් එක අපි ඩිසයින් කරපු ටීත් ගන්න. ඒ ටීත් ගන්න sorry.
අපි ඔයාලා අර සොලිඩ් වර්ක් වලින් ඔටෝ දෙන එක ගැන එච්චර ලොකුට හිතන්න එපා. මේ දැන් ඔයාලා ඩිසයින් කරපු වීල් එකේ ටීත් ගන්න තියෙනවනේ. ඒකෙන් විතර මේවා කරලා බලන්න පුළුවන් GMate එක දාගන්න. එතකොට මේකේ මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේකේ දැන් අපි මේ මේඩ් එක දානකොට මේ GMate දෙක හරියට වැටෙන්නේ නැහැ. මේ දෙක වෙන වෙනම රේෂියෝ වෙනස් වෙලා තියෙනවා. දැන් මේකට හේතුව තමයි මෙතන තියෙනවා when using GMate for SolidWorks motion result mount two gears on same housing කියලා. දැන් මේක අපි දැන් මේ GearMate දෙක දාලා තියෙන්නේ ඇත්තටම housing එකකට fix කරලා නෙමෙයි. නිකන් gear wheel එක නිකන් plate එකකට උඩින් නිකන් තියලා තමයි මේක දාලා තියෙන්නේ. SolidWorks වලින්ම කියනවා එහෙම බෑ housing එකට fix වෙන්න ඕනේ කියලා. එතකොට අපිට පුළුවන් වුණා කලින් තියෙන මේ distance meter එකේ edit ගිහිල්ලා concentric meter එකක් විදිහට දෙන්න. මේකේ distance meter එක edit ගිහිල්ලා concentric meter එකක් විදිහට දෙන්න. අපි එහෙම දීලා බලමු. GeoMate එක හරියට වැඩ කරනවා කියලා. දැන් ඔයාලට පේනවා ඇති. අර housing එකට set කරාට පස්සේ plate එක උඩින් තිබ්බට පස්සේ මේ gear දෙක ගානට ලස්සනට මේ overlap වෙන්නේ නැතුව කැරකෙනවා. මේ විදිහට gear දෙකක් අපිට මේට් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේකත් එක්ක මේ දෙක කැරකෙන්න ඕන හින්දා අපිට පුළුවන් මේ දෙක අපිට උඩ දෙක මේකත් එක්ක මේට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ මේ බේස් එකයි අපේ උඩ අපිත් මේකත් එක්ක අරගෙන ඕන එකේ මේ වෘත්තාකාර බේස් එකයි මේ දෙක සිලෙක්ට් කරලා ලොක් රොටේෂන් ටික් එක දාලා දෙන්න. ඊට පස්සේ ඔයාලට පේනවා මේක යට වීල් එක අරගෙනකොට උඩ ටික normally කැරකෙනවා.
ඊට පස්සේ අපි තව මේ ටැග් කතා කරමු. එතකොට දැන් මේ මම මේට් එක දාගත්තේ මෙන්න මේ දෙක අතර. එතකොට දැන් ඔයාලට පේනවාද දැන් මෙතන කිසිම සම්බන්ධතාවයක් නැහැ මේ මෙකැනිකලි. ඇත්තටම අපි මේට් වලින් විතරයි සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට දැන් මම මේක කරගෙනකොට අර එහා පැත්තේ වීල් එකත් කැරගෙනවා. දැන් ඒක අර මේට් වලින් කියන්නේ ඒක ගියර් මේට් එකක් දාලා තියෙනවා. මෙතන ගියර්ස් නැති වුණාට මේ මේට් එකෙන් අපිට මේට් එකෙන් තමයි මේට් එක තමයි ගියර්ස් විදියට මේකේ වැඩ කරන්නේ. ඒකෙන් තමයි පවර් මේ රොටේෂන් එක එහා පැත්තකට දක්වා අරන් ගිහිල්ලා දෙන්නේ. එතකොට මෙතන දැන් අපි ගියර්ස් ඇඳලා නිකන් දැම්මට බෑ. ගියර්ස් වලට සෙට් වෙන්න ගියර් මේට් එකක් දාන්න වෙනවා. දැන් ගියර් මේට් එක සාමාන්‍යයෙන් දාපුවම සාමාන්‍ය normally රිවර්ස් තමයි ඔය විදිහට තමයි ඩිෆෝල්ට් ගියර් මේට් එක වැටෙන්නේ. අපි දැන් මේ ගියර් මේට් එකම දැන් බෙල්ට් වලට වෙන මේට් එකක් මේක දීලා නැහැ. solid work වල. මෙතන ගිහිල්ලා බලන්න පුළුවන්. mechanical mates වල cam එකක් තියෙනවා, slot තියෙනවා. belt වලට මේට් එකක් නැහැ. belt වලටත් use කරන්නේ මේ මේට් එකම තමයි. මේ gear මේට් එකම තමයි. ඒකේ belt වලට අපි use කරනකොට මේ gear මේට් එක දැන් මේකේ සාමාන්‍යයෙන් gear default මේට් වෙන්නේ ගියර් දෙකක් මේට් වෙච්චාම විරුද්ධව තමයි කරගෙන ගියර් දෙක රොටේෂන් ඩිරෙක්ෂන් දෙක මාරු වෙනවා. ගියර් දෙක ගියර් එකකින් අනිත් ගියර් එකට පවර් එක ට්‍රාන්ස්ෆර් වෙනකොට දැන් මෙතනදී අපිට පුළුවන් මේ වීල් දෙක බෙල්ට් එකක් දැම්මොත් බෙල්ට් මේට් එකක් කියලා එකක් නැහැ. බෙල්ට් එකක් දැම්මා විදිහට අපිට දාන්න තියෙන ගියර් මේට් එකේ රිවර්ස් ඩිරෙක්ෂන් දාලා තමයි දාන්න පුළුවන්. මම මේක පොඩ්ඩක් පෙන්නන්නම්. එඩිට් මේට් කියලා මෙතන තියෙනවා රිවර්ස් කියලා එක. රිවර්ස් කියන එක ටික දාලා හරියට දාගන්න. එතකොට දැන් බෙල්ට් එකක් දැම්මම තමයි දැන් කරගෙන. ඒ කියන්නේ මේක කරගෙන පැත්තටම තමයි මේකත් කරගෙන. ඉස්සෙල්ලා මේක කරගුණේ මේක මෙහාට කරගෙනකොට අනිත් එක අනිත් පැත්තට කරගුණේ. දැන් මේ දෙක normally බෙල්ට් එකක් දාලා වගේ කරගෙනවා. මේ බෙල්ට් මේට් එකක් නැහැ solid work වල. බෙල්ට් විදිහටත් අපිට use කරන්න තියෙන්නේ මේ gear මේට් එකම තමයි. gear මේට් එක reverse direction දාලා තමයි අපිට බෙල්ට් මේට් එක හදාගන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට මේකට අනිත් වීල් එකට මේ විදිහට gear මේට් එකක් දාගන්න පුළුවන්. මේකෙදි gears කියලා මෙතන මම එකයි දානවා. එකයි දැම්මා මේ දෙක. දැන් 40 දැම්මත් රේෂියෝ එක තමයි ඉතින් අදාළ වෙන්නේ. ඒ හින්දා ගැටලුවක් නැහැ. කියන්නේ ගියර් දෙකේ රේෂියෝ එක තමයි
මේ මේට් එකේ මෙතෙන්ට දාන්න ඕනේ. ඒතකොට බෙල්ට් අපි ටීත් වල ටීත් ගාන ටීත් දෙක ටීත් ගාන ටීත් වල ගියර් දෙකේ ටීත් ගාන දාන්නත් ඒත් කේස් එකක් නෑ. නැත්තම් ටීත් ගාන ඒ දෙකෙන් බෙදලා ඉවරලා ඒ දෙකේ රේෂියෝ එක අරගෙන ඉවරලා ඒ රේෂියෝ එක මෙතෙන්ට දැම්මත් ඒක ප්‍රශ්නයක් නෑ. මේ දෙක සේම් ටීත් ගානක් තියෙන හින්දා එකට එක දැම්මා. එතකොට කිසි ප්‍රශ්නයක් නැතුව මේට් එක වැඩ කරනවා. ඕවර්ලැප් වීමක් වෙන්නේ නැතුව මේට් එක ලස්සනට වැඩ කරනවා. ඔය විදිහට තමයි ගිය මේට් එක වැඩ කරන්නේ. දැන් අපිට මොන මේ දෙකත් අර දෙකට සම්බන්ධ කරන්න පුළුවන්. normal මේට් මේට් දැන් මෙතන මේ ඕවර්ලැප් වෙලා තියෙනවා. දැන් නිකන් මම ඔයාලට දාලා පෙන්නන්න. මේ දැන් මෙහෙම තියාගෙන අපි මේට් එක දාපුවාම මම මේ දෙක මම මේකෙන් මෙන්න මේ රවුන්ඩ් පේස් එකයි මේට් කරගන්නවා. අපි මෙන්න මේකේ රවුන්ඩ් පේස් එකට කොසෙන්ට්‍රික් විදිහට මම ලොක් රොටේෂන් දානවා. ඊට පස්සේ මේකේ රවුන්ඩ් පේස් එක මේකට දාලා ඔපරේෂන් දාගන්න. එතකොට දැන් මේක ඔක්කොම ටික දැන් කනෙක්ට් වෙලා තියෙන්නේ ගානට කැරකෙනවා. දැන් මෙතන අපිට පේනවා ලස්සනට ඕවර්ලැප් වෙන්නේ නැතුව ගිය දෙක කැරකෙනවා. දැන් මෙතෙන්ට ඇවිල්ලා බලපුවම මේ දෙක ඕවර්ලැප් වෙනවා. මේ ඕවර්ලැප් වෙන්නේ අපි ඉස්සරලාම ගිය මේට් එක දාන්න කලින් මේ දෙක හරියට අපිට ඕන විදිහට මේ වීල් අතර ස්පේස් එකක් තියෙන විදිහට ගානට එලයින් කරගන්න ඕනේ. මේ එලයින් කරගත්තේ නැති ඉඳ තමයි මේ විදිහට ඕවර්ලැප් වෙන්නේ. මේක ඕවර්ලැප් වෙන්නේ නැති වෙන්නේ නැහැ. මොකද මේට් එක එකට එක තියෙන හින්දා මේ දෙක මෙහෙම වෙනවා. එතකොට අපිට ආයි පුළුවන් අන්නව මේ මේට් එකට ගිහිල්ලා මේ මේට් එකම ඩිලීට් කරලා දානවා. මේ මේට් එක ඩිලීට් කරපුවම ඩිලීට් කරලා මම මේක ගානට අලයින් කරගන්නවා. එලයින් කරගෙන ඊට පස්සේ ඒකයි අපි සාමාන්‍ය නිකන් ඇහැට පේන විදිහට දෙක මේ බලන්නේ නැත්තම් අර මෙතන සාමාන්‍යයෙන් ඇහැට පේන විදිහට කියන්නේ දැන් අපිට පුළුවන් මේ දැන් අර ගියර්ස් අතර පොඩි ස්පේස් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් දැන් මේ තියෙන්නේ මේ ස්ටෑන්ඩඩ් ගියර්ස් දෙකක් නේ. ඒ කියන්නේ ස්ටෑන්ඩඩ් දෙකක්. එතකොට ඒ දෙක අතර මෙන්න මේ වගේ සාමාන්‍ය ගියර් දෙකක් අතර මේ මෙෂ් වෙනකොට ස්පේස් එකක් තියෙනවාමයි. එතකොට අපිට මේ දෙක අපිට ඇහින් බලලා මෙහෙම දාගන්නත් පුළුවන්. නැත්තම් ඔයාලට පුළුවන් මෙන්න මේ පේස් දෙක මේ ගියර් එකේ මේ පේස් දෙක අතර මෙතන දුර බලලා එවලුවේට් ගිහිල්ලා මෙෂර් කරලා අරගෙන ඉවරලා දෙපැත්ත සමාන වෙන්න ඔයාලට එහෙම දාගන්නත් පුළුවන්. දැන් මෙතන 0.1ක් තියෙනවා. මේ පැත්තට මේ තියෙන මේ පේස් එකකින් මේ දෙපැත්ත බැලන්ස් කරලා ඉවරලා අරගෙන ඉවරලා ඒ විදිහට මේට් එක හරියටම දාගන්නත් පුළුවන්. නැත්තම් මේ විදිහට සාමාන්‍යයෙන් නෝමල් ඉතින් මේකට තියලා
මේ අපි එලයින් කරලා ගන්නවා. මොකද මේ ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේ සාමාන්‍යයෙන් මේ දෙක ඕවර්ලැප් වීමක් වෙන්නේ නැති හින්දා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද දැන් ගියර්ස් දෙකක් දැන් එක රොටේට් වෙනකොට පවර් මේ ඔතන ඕකට අපි සාමාන්‍යයෙන් මොකද ටර්ම් එක ඇවිල්ලා බෑක්ලෑෂ් එක කියන්නේ අපි මේ මෙකැනිකල් වලදී මේ ගියර් දෙකක් අතර තියෙන පොඩි ප්ලේ එකට කියන්නේ බෑක්ලෑෂ් එක කියලා. ඔය බෑක්ලෑෂ් එක හැදෙන්නේ ඔය උතනදී පොඩි තියෙන ගැප් එකත් එක්ක. මේ ඔය ගැප් එක දැන් අර ඕක තියලා තියෙන ගියර්ස් දෙක මේ මෙෂ් වෙන එක පහසු වෙන්න තමයි ගැප් එක. ඔය ගැප් එක නැතුව ඔය වීල් දෙක මේ කරකවන්න බෑ. මේ හිර වෙනවා එකට එක. මේ ඒකින් හින්දා තමයි ඔක තියලා තියෙන්නේ. මේ එතකොට දැන් ඕක දැන් ඇත්තටම මේ ගියර්ස් මේ වැඩ කරනකොට මේ මෙන්න මෙහෙම මේ ෆේස් දැන් මේකෙන් පවර් එක දැන් මම සිලෙක්ට් කළා මේ නිල් පාට වෙලා තියෙන ගියර් එකකින් පවර් එක දෙනකොට අනිත් වීල් එකට මෙන්න මේ ෆේස් එකට ඇවිල්ලා මේක සේත් වෙලා තමයි තල්ලු කරගෙන යන්නේ. මේ පැත්තෙන් පවර් එක දෙන්නේ. දැන් මේක අනිත් පැත්ත රොටේට් වෙනකොට මේක ඇවිල්ලා මේ ෆේස් එකේ වැදිලා තමයි මේ අනිත් පැත්තට පවර් එක මෙයා කරන්නේ. එතකොට මේ දෙක කොහොමත් මේකේ දෙපැත්ත මාරු වෙනකොට මේ ෆේස් දෙකේ ඒ පැත්තත් එක්ක වැදිලා මේ තමයි මේ පවර් එක ට්‍රාන්ස්මිට් කරන්නේ. දැන් එතකොට සාමාන්‍යයෙන් මේක හරියට මැද තියලා මේට් කරලා මේවා කරලා මේට් කරනවා. සාමාන්‍යයෙන් මේට් කරනකොට මේක හරියට මැදට උනේ නැහැ කියලා එහෙම ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. මෙතන මේ දෙකෙන් මේ වෙනස මේ දෙක හරියට මේ හේතු වෙච්චාම මෙන්න මේ දුර තමයි මේ වීල් දෙක අතර ටීත් එකක් අතර තියෙන දුර තමයි බෑක්ලෑෂ් එක කියලා කියන්නේ. ඒක නැති වුණොත් මේ ගියර්ස් දෙක මේ කරකව ගන්න බෑ. ඒක ඒ ඉන්න තමයි බෑක් ස්පේස් එක තියලා තියෙන්නේ. සාමාන්‍ය විදියට මේ විදියට තියලා මේක කරගත්තාම ඇති. මේ පිච් ඩයමීටර් එක ඒ දෙකේම එක ලයින් එහෙම එන්න ඕනද? ඔව් දැන් අපි ගියර්ස් ගත්තාම දැන් මම මේක දැන් ඔටෝ ඉස්සෙල්ලා ඇඳලා තිබ්බ එකක්නේ. අරගත්තේ දැන් මෙහෙම ගියර්ස් හරියට මේ සෙට් වෙන්න නම් ගියර් එක සාමාන්‍යයෙන් නිකන් මම පෙන්නන්න ගත්තාම basically මේ ටීත් එකේ හරි මැදින් තමයි පිච්චබල් ඩයමීටර් කියන එක යන්නේ. ඔයාලට පේනවා මටත් හරියටම පේන්නේ පොඩ්ඩක් අපහැදිලි. දැන් මෙතන ඔයාලට පේනවා ඇති මේ හරියටම පිච් සර්කල් ඩයමීටර් දෙක තමයි මේ ගියර් දෙක අපි මෙතන අපි හෝල් එක තීරණය කරන්නේ පිච් සර්කල් ඩයමීටර් එක තමයි මේ මෙතන ප්ලේට් එකේ අපි හවුසින් එකේ හෝල්ස් දෙක මේ ගියර් දෙක සෙට් වෙන හෝල්ස් දෙක හෝල්ස් දෙකේ ඩිස්ටන්ස් එක තීරණය කරන්න ඕනේ. තීරණය කරන්නේ මේ අපි ගන්න ගියර්ස් දෙකේ මේ දැන් පළවෙනි ගියර් එකේ රේඩියස් එකයි අනිත් ගියර් එකේ රේඩියස් එකයි ඒ රේඩියස් දෙකේ එකතුව අරගෙන තමයි අපි හෝල්ස් දෙක කියන්නේ හවුසින් එකේ හෝල්ස් දෙක සෙට් කරගන්න ඕනේ. එතකොට තමයි හරියටම ගියර් එක මෙෂ් වෙන්නේ. දැන් අපිට මේකේ බලා ගන්න පුළුවන් මේ ගියර් එක හරියට මෙෂ් වෙලා තියෙනවා. මේ මෙෂ් වීම සිද්ධ වෙන්නේ මේ පිච් සර්කල් ඩයමීටර් එකත් එක්ක තමයි මේක ගියර්ස් මෙෂ් වෙන්නේ. එතකොට තව ගියර්ස් මේ
ගියර්ස් වල තව මේකක් තියෙනවා ගියර් දෙකක් අපි ගියර් වල තියෙන මොඩියුල් එක කියලා එක ඔයාලට මැෂින් ඩිසයින් වලදී හම්බෙයි එතකොට මේ මොඩියුල් එක සමාන වෙන්න ඕනේ මේ හැම වෙලේම මේ ගියර්ස් දෙකේ ඒ කියන්නේ අපි ඒ ගියර්ස් දෙකක් එකට සෙට් කරනකොට ඒ ගියර් දෙකේ මොඩියුල් දෙක සමාන වෙන්න ඕනේ මේ නැත්තම් දැන් අපි නිකන් මේ solid work වල නිකන් physically නිකන් virtually ඇඳලා බැලුවත් අපිට හරියටම ගියර් ටීත් ගාන ඒ රේෂියෝ ටික හරියටම දුන්නත් ටික අපිට පේන්නනවා ඕවර්ලැප් වීමක් පේන්නනවා මේ මොඩියුල් එක හරියට සෙට් වුනේ නැත්තම් ඒකින්ද හැම වෙලේම මේ ගියර් දෙකක් අපි ගියර් දෙකක් මෙෂ් කරන්න නම් කියන්නේ පාවිච්චි කරනකොට මේ හැම වෙලේම මොඩියුල් එක සමාන ගියර් තමයි එකට සෙට් කරන්නේ නැත්තම් අපිට ෆිසිකලි මේක එහෙම සෙට් කරන්න ගියොත් එහෙම එතකොට ලොකු සද්දයක් කියන්නේ සද්දයක් එනවා කියන්නේ එන රෆ් මේ ভাইබ්‍රේෂන් යන ඒවා මේවා සෙට් වෙනවා ගියර්ස් වල මොඩියුල් දෙක පොඩ්ඩක් මේ අවුල් කියපුවාම එතකොට ඒක මගහරව ගන්න කරන්න තියෙන්නේ හරියටම ගියර්ස් මේ යූස් කරනකොට මොඩියුල් එක සමාන ගියර්ස් තමයි එකට පාවිච්චි කරන්න ඕනේ ගියර්ස් වල තියෙන බේසික් ඩිමෙන්ෂන් අපිට Google එකේ සර්ච් කරලා ඉවරලා මේ මම හොයාගත්තා වයින් යන PDF හොයාගන්න පුළුවන් එතන නැත්තම් අපිට උගන්වන කුරුමිකු පුතාගේ මැෂින් ඩිසයින් පොත ගත්තා නම් සෑහෙන්න මේ අපිට හොයාගන්න පුළුවන් ඊට පස්සේ ගියර්ස් වල තියෙන ඩිමෙන්ෂන් කොහොමද සෙට් වෙන්නේ කියලා ගියර් පිච් සර්කල් ඩයමීටර් එක තමයි ගොඩක්ම දැනගන්න ඕනේ ගියර්ස් අපි එකට සෙට් කරනකොට ඊට පස්සේ ගොඩක්ම ඩීප් යනකොට මේ පවර් ට්‍රාන්ස්මිෂන් පවර් එකට සෙට් වෙන විදිහට ගියර්ස් මේවා කරනකොට ගියර්ස් එක කැල්කියුලේෂන් කරන්න ඕනේ එතකොට අපිට සිද්ධ වෙනවා දැන් ඊට පස්සේ මේ සාමාන්‍යයෙන් පිච් සර්කල් ඩයමීටර් එක සෙට් වෙන්නේ දැන් මේකක කොහොමද සෙට් වෙන්නේ කියලා අපම මේක සාමාන්‍යයෙන් මේ ගියර් ටීත් එකේ උසෙන් භාගයක් තමයි සාමාන්‍යයෙන් මේ වගේ එක රැක් ඇන්ඩ් පීනියන් එක ගන්න මේ දැන් පිච් සර්කල් ලයින් එකක් තියෙන්නේ උසෙන් භාගයක් විදිහට තමයි පිච් සර්කල් ලයින් එක ගන්න මේ වගේ එක විදිහට දැන් අපි මේස් වෙන විදිහත් එක්ක ගොඩක් කැල්කුලේෂන් තියෙනවා සාමාන්‍ය බේසික් කැල්කුලේෂන් එක තමයි පිච් සර්කල් ඩයමීටර් දෙක එකට මෙෂ් වෙන්න ගියර්ස් දෙක මෙෂ් පොසිෂන් කරගන්න එක නිකන් කනවට වය යවුන PDF එකේ වුණාට මේකේ ගොඩක් හොඳට තියෙනවා මේ ගැන විස්තර කරලා වගේ අපි එතකොට අඳිනකොටත් ඒ පිච් සර්කල් දෙක එක ලයින් එකකට එන්න වගේ අඳින්න ඕන වගේ. ඒ කියන්නේ දැන් මෙහෙමයි අපි ගියර්ස් අඳිනවා කියන්නේ මේ අපිට මේ නෝමල් අපි අඳින විදිහට අඳිනවා කියන්නේ මේ අර මේකක් ඇඳලා මේක මේ වටේ පැටර්න් එකක් දාලා මේ අඳිනවා. ඇත්තටම දැන් ඒක එහෙම ගියර් ඒක එහෙම ඇත්තටම අපි එහෙම ගියර් හදන එක කියන්නේ අපි මැනුවල් ගියර් අඳින එක ගොඩක් සෑහෙන වැරදි. කියන්නේ ඕක අපි අර ගොඩක් නිකන් මේ වර්චුවල් මැදලා බලන හින්දා ඉතින් ලොකු කේස් එකක් වෙන්නේ නැත්නම් ඇත්තටම මේ ඔය වගේ එකක් ෆිසිකල් හදන්න ගියාපුවම මේ මාර විදියට මේ සද්දේ කියන්නේ මට වෙලා තියෙන ජය තමයි කියන්නේ සෑහෙන රෆ් විදියට තමයි ගියර් දෙක මේෂ් වෙන්නේ. ඒ කියන්නේ අපි නිකන් මේ අපේ මේවත් එක්ක මේ කියන්නේ අපිට හිතෙන විදියට ටීත් එක මේ විදියට කියලා නිකන් ෂේප් අරගෙන ඉවරලා ඉඳපුවාම හරියටම ගියර්ස් ලස්සනට මේෂ් වෙලා සද්ද බද්ද නැතුව ස්මූත් මේ පවර් එක ට්‍රාන්ස්මිට් වෙන්න නම් හරියටම මේ ගියර්ස් වල තියෙන මේ ඩිමෙන්ෂන් මේ සෑහෙන මේ ටීත් එකේ ඩිමෙන්ෂන් ගොඩක් තියෙනවා. ඒවත් එක්ක හරියටම සෙට් වෙන්න ඕනේ. එතකොට තමයි මේ ගියර් වල කියන්නේ ගියර් ට්‍රාන්ස්මිෂන් එකේ ස්මූත් එක තියෙන්නේ. ඒ ස්මූත් එකත් එක්ක තමයි සෑහෙන මේ තියෙන දැන් ඒකත් එක්ක තමයි ගියර් බොක්ස් එක එෆිෂියන්සි එකට සෑහෙන එක බලපානවා. ගියර් ඒ කැල්කුලේෂන් ටික. දැන් ඒ හින්දා ගොඩක් වෙලාවට මේ
දැන් අපි ගියර් ඩිසයින් කරන්න යනවා ගියර් ඩිසයින් කරන්න පුළුවන් අපිට මේ විදිහට මේ බලලා මේ කැල්කුලේෂන් කරලා මේ පේස් තියෙනවනේ ප්‍රෙෂර් ඇන්ගල් ඔහොම ගොඩක් ජය තියෙනවනේ මේ විදිහට ගියර් අපිට ඇඳ ගන්න පුළුවන් මේ සාමාන්‍යයෙන් ඒක ඇඳ ගන්න ඉතින් එහෙම ඇඳ ගන්න පුළුවන් ඒව එතකොට ඒව අපේ කස්ටම් ඩිසයින් එතකොට මේ නැතුව ඒක එතකොට මේ ස්ටෑන්ඩඩ් එකක් වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් ස්ටෑන්ඩඩ් වෙනකොට ස්ටෑන්ඩඩ් මෙතන ඩිසයින් ලයිබ්‍රරි එකකින් අපිට ටූල් බොක්ස් එකකින් මේ ගියර් ගන්න පුළුවන් එතකොට අපිට ස්ටෑන්ඩඩ් පවර් ට්‍රාන්ස්මිෂන් වල කියලා ගියර්ස් වල කියලා අපිට ඕන ගියර් වර්ග තියෙනවා දැන් මෙහෙම ගත්තාම දැන් මේ ගියර්ස් වල මේ ටීත් අපිට දැන් ඔයාලට නිකන් පෙන්නන්න මේ ගියර් එක මම මෙහෙම අරගන්නවා අරගත්තාම අපිට එනවා සෙටින් හදන්න එතකොට මේකේ මේ ඉස්සල්ලාම වෙලා තියෙනවා අර පේන ප්‍රොපර්ටිස් වල මොඩියුල් එක කියලා මේ මොඩියුල් එක ගන්න කොහොමද මොකද මල්ලි settings හදලා ගන්න කොහොමද ඒක මල්ලි දැන් මේ ඩිසයින් ලයිබ්‍රරි එක තියෙනවා ඩිසයින් ලයිබ්‍රරි එකට ගියා දැන් මෙතන අපිට තියෙනවා මෙතන ISO ගිහලා ISO නේ අපි සාමාන්‍යයෙන් යූස් කරන්නේ ලංකාවේ අපි ISO ගිහිල්ලා ඉවරලා ISO ගියාම ISO වල තියෙන ස්ටෑන්ඩඩ් පාස් ටික අපිට පෙන්නනවා එතකොට පෙන්නපුවා අපිට බෙයාරින් තියෙනවා බෝල්ට්ස් තියෙනවා ස්ක්‍රූ තියෙනවා කීස් තියෙනවා නට් ඕරින් පින් ස්ට්‍රක්චර් මෙම්බර් වොෂර්ස් ගොඩක් ජය තියෙනවා දැන් මේ පවර් ට්‍රාන්ස්මිෂන් වලට ගියාම චේන්ස් වීල්ස් කියලා දිනවා ගියර්ස් කියලා දිනවා අපිට දැන් ඕනේ ගියර්ස් නැත්නම් අනිත් එකේ තියෙනවා චේන් ඒවට අවශ්‍ය වෙන ගියර් චේන් වලට අවශ්‍ය වෙන වීල්ස් ස්පොකට් වීල් ඊට පස්සේ දැන් මෙතන අපිට ඕනේ ගියර් එක දැන් අපිට ඕනේ ස්පා ගියර් එකක් ඒක හෙලිකල් බෙවල් ඉන්ටර්නල් ඔහොමම සාමාන්‍ය භාවිතාවෙන් ගියර්ස් වර්ග තියෙනවා මේ ගියර්ස් මෙතන ස්පා ගියර් එක අපි අරගෙන ඉවරලා ඇදගෙන ගෙනල්ලා මෙතෙන්ට මේ විදිහට දාගන්නවා. ඇදගෙන ගෙනල්ලා දාගත්තාම මේ දැන් ආයෙත් වල වෙන්නන්න මේ කොහොම ඇදලා ගෙනල්ලා මෙතෙන්ට දාගත්තාම ඔටෝමැටිකලි configure component කියලා සයිඩ් එකෙන් ටැබ් එකක් ඕපන් වෙනවා. configure component කියලා. එතනින් අපිට පුළුවන් මේ ඉස්සෙල්ලා මොඩියුල් එක අපිට මේ ඉස්සෙල්ලාම ප්‍රධාන ප්‍රොපර්ටි එකක් තමයි ගියර් එකේ තියෙන මොඩියුල් එක. ඒක මොඩියුල් එක අපිට ඕන එක දාගන්න පුළුවන්. දැන් ටීත් ගන්න. මෙතන අපි ටීත් මෙතන තියෙන ස්ටෑන්ඩඩ් ටීත් ඒ කියන්නේ මේ ගණන් වල තමයි දැන් 36 ටීත් තියෙන්නේ. මේ වගේ ටීත් ගණක් අපිට දෙන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රෙෂර් ඇන්ගල් එක දෙන්න පුළුවන්. ප්‍රෙෂර් ඇන්ගල් එක කියන්නේ මේ ටීත් එකේ ෆේස් එකේ ඇන්ගල් එක. ඒක මෙතන තියෙන්නේ අංක 12ක් කියලා. ඒක දෙන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේකේ හබ් ස්ටයිල් එක තියෙනවා. හබ් ස්ටයිල් එක type A කියලා තියෙන්නේ. type B කියන්නේ B දාපුවම මේ පැත්තට side එක දික් වෙනවා. මෙතනින් ඊට පස්සේ හබ් එකේ ඩයමීටර් එක කොච්චරද කියලා අපිට දෙන්න පුළුවන්. 40ක් කියලා මම දෙනවා නිකන්. හබ් එක 40යි. overall length එක 10ක් විතර. ඊට පස්සේ එතකොට මෙතන කීවේ එකක් තියෙනවද නැද්ද මෙතනින් දා ගන්න පුළුවන්. ඊට පස්සේ shaft එකේ diameter එක මෙතනින් දෙන්න පුළුවන්. කීවේ එකක් නැහැ කියලා තමයි තියෙන්නේ. මෙතන කීවේ එකක් කීවේ ඕන එකක් දාගත්තා ඕන දෙකක් දාගත්තා කීවේ එකක් කොහොම දා ගන්න පුළුවන් ඇඩ් කර ගන්න පුළුවන්. මෙතෙන් කීවේ නැති කර ගන්නත් පුළුවන්. ඊට පස්සේ හබ් එකේ diameter එක
මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. මේ විදිහට අපිට ඕන විදිහට ගිය එක මොඩ් මෙතන ස්ටෑන්ඩඩ් විදිහට මොඩිෆයි කරනවා. type C දාපුවම type B ඉස්සලා තිබ්බේ මම type C සිලෙක්ට් කරනවා. එතකොට type C වෙනකොට මේ වගේ ගිය එකේ දෙපැත්තටම ගිය හබ් එකක් හබ් එක එනවා. හබ් එක දෙපැත්තටම වැටෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මේකේ ස්පගියර් කියලා මෙතන කෝඩ් එකක් එනවා. ISO ස්පගියර් 1.25m 25t මේක අපිට නම ස්ටෑන්ඩඩ් පාර්ට්ස් තියෙන සයිට් තියෙනවා. ඒ කියන්නේ අපිට මේ ගියර් එක කපලා ගන්න පුළුවන් ලංකාවේ හරි කොහේ හරි මැෂින් ෂොප් එකක කපලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ පාර්ට්ස් මේ ඕඩර් කරන්න පුළුවන් වෙනම සයිට් තියෙනවා. මම ඒවා එකක් පෙන්නන්නම්. මේ තියෙන්නේ මේ වගේ සයිට් එකක්. දැන් මේ ඇවිල්ලා මිසුමි කියලා සයිට් එකක්. සයිට් එකක් දැන් මේ මෙයාලගේ තියෙනවා තමනින් අපේ ඩිසයින් වලට අවශ්‍ය හැම පාර්ට් එකක්ම තියෙනවා. ඒවයි CAD ෆයිල් එකත් එයාලම දීලා තියෙනවා. ඔයාලට මම පෙන්නන්නම්. මෙතන තියෙනවා ස්පාගියස්. අපිට මෙතන තියෙන අපි යන්නේ ඔටෝමේෂන් නම් ඔටෝමේෂන් කොම්පොනන්ට් වලට ගිහිල්ලා එයාලගේ තියෙනවා එක එක පාර්ට්ස් තියෙනවා. මෝටර්ස් මෙහෙම මේ ස්ටෑන්ඩඩ් පාර්ට්ස් තියෙනවා. ඊට පස්සේ ෂාෆ්ට් තියෙනවා. ගියර් වීල් ඔහොම අපිට ඕන જાති ලීනියර් බෑරින් බෝල් බෑරින් ඔහොම මෝටර්ස් රොටරි මෝෂන් මෙහෙම හොයලා මේක ගන්න පුළුවන්. ඊට පස්සේ මේ CAD ෆයිල් එක ඩවුන්ලෝඩ් කරලා ඉවරලා මේ දාගන්න අපේ ඩිසයින් එකට ඉන්ක්ලූඩ් කරගන්න පුළුවන්. ඉන්ක්ලූඩ් කරලා මෙතනින් ඕඩර් අපේ CAD අපි ගත්තු CAD ටික මෙතනින් මේ අලගින් ඕඩර් කරගන්නත් පුළුවන්. මේ ඇවිල්ලා එක සයිට් එකක්. දැන් මේකත් තව සයිට් එකක්. මේ තව සයිට් එකක්. අර ඇවිල්ලා ජපාන් සයිට් එක. මේක ඇවිල්ලා ඉංග්ලන්ඩ් සයිට් එක. මෙයාලා ගාවත් තියෙනවා සෑහෙන්න CAD තියෙන. දැන් මේ මම මේ ගත්ත numeric printer එකක් තියෙන්නේ. මේ වගේ ගොඩාක් component තියෙනවා මෙයාලගේ සයිට් එකේ. ඒක ඊට පස්සේ මේ CAD ෆයිල් එකක් විදිහට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ component එතකොට ස්ටෑන්ඩඩ් ඒ වගේ දැන් එක එක කම්පැනිස් තියෙනවා. ඒ කම්පැනිස් වල මෙහෙම බලලා නයිස්කේප් ගත්තාම ඩීප් බෝල් බෙයරින් එයාලෙන් ගත්ත හැකි. එක එක මේ තියෙන ෆෙස්ටෝ ලගින් සිලින්ඩර් එක එහෙම මෙන්න මේ සයිට් එකේ මම ලින්ක් එකක් දාන්නම්. ඩිසයින් දිගටම කරගෙන යනවා නම් මේ account එකක් හදලා තියාගන්න. දැන් මම අර ඉස්සෙල්ලා පෙන්නපු කියන account එකක් හදන්න ටිකක් අමාරුයි. මේ කම්පැනි එක රෙජිස්ට්‍රේෂන් එකක් ඕනේ. මේ සයිට් එකෙන් නම් ටිකක් එච්චර අමාරු නෑ. මේ account එකක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට අපිට ඕන වුණ කම්පැනිස් වල කියන්නේ දැන් අපි නිව්මැටික් කාගේ යනකොට ෆෙස්ටෝ ලගින් තමයි අර ගන්න පුළුවන්. එතකොට එයාලගේ තියෙන සිලින්ඩර්ස් වර්ග ඔක්කොම ටික තියෙනවා මෙතන. ඊට පස්සේ මෙතනින් CAD ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ CAD ෆයිල් එක අපිට ඕන ෆෝමැට් එකකින් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. මෙතනින් ඊට පස්සේ මේ අපිට මේක හරවලා බලන්න මේ එහෙම මේකක් දීලා තියෙනවා. මෙහෙම බලලා ඊට පස්සේ අපිට ඕන ෆෝමැට් එකෙන්
CAD ෆයිල් එක ගන්න පුළුවන්. CAD ෆයිල් ගියාම automatically CAD ෆයිල් එක generate වෙලා මේ වගේ download කරගන්න පුළුවන්. මේ වගේ තව තියෙනවා site කීපයක් සමහරක් ඒවාට account හදන්න ටිකක් අමාරුයි. ඊට පස්සේ මෙතෙන් download ගිහිල්ලා මේ වගේ ෆයිල් එක download වෙනවා. මේ අපිට මේක CAD ෆයිල් එක මේ විදිහට download කරලා අපිට මේ අපේ ඩිසයින් එකට ඉන්ක්ලූඩ් කරගන්න පුළුවන්. එහෙම තමයි සාමාන්‍යයෙන් ගොඩක් ඩිසයින් කියන්නේ ඉන්ඩස්ට්‍රි ලෙවල් එකට යනකොට ඩිසයින් කරන්නේ ගොඩක් වෙලාවට ස්ටෑන්ඩඩ් පාර්ට්ස් එක තමයි යන්නේ මේ කස්ටම් පාර්ට් ගොඩක් අර අවශ්‍යම තැන් වල තමයි කස්ටම් පාර්ට් යූස් කරන්නේ. මොකද අපි කස්ටම් පාර්ට්ස් හදනවා කියන එක කියන්නේ ගියර් වීල් එකක් කපන්න අපි කපනවා අපිට කපන්න පුළුවන්. හැබැයි කපන්න යනකොට කියන්නේ ඒකට යන කොස්ට් එකයි අපින් යන කොස්ට් එකයි ගියර් වීල්ස්ම කරන කම්පැනිකින් ඒ වීල් එක අපි ඕඩර් කරලා ගන්නකොට ඒක සෑහෙන වෙනසක් තියෙනවා. එතකොට එයාලා ගියර් වීල්මයි කරන්නේ. අපි කරන්නේ ස්ටැම්පින් ටූල්. එතකොට අපේ ප්‍රොඩක්ට් අපේ ඩිසයින් එකට ගියර් වීල් එකක් ඕන වෙච්චාම අපි ගොඩක් වෙලාවට කරන්නේ අපි කපලා ගන්නවට වඩා කරන්නේ ඒකට අවශ්‍ය වෙන ස්ටෑන්ඩඩ් විදියට අපි මේක සෙට් කරලා මේ එයාලගෙන් ගියර් වීල් එක ඕඩර් කරන එක. මොකද එතකොට අපේ කොස්ට් එක අඩු කරගන්න පුළුවන් මේ සෑහෙන්න. ඒ වගේ එක එක ටෙක්නික්ස් පාවිච්චි කරනවා ඉන්ඩස්ට්‍රි එකේ. දැන් අපි මේකක් අඳින ඇඳලා මේ අපේ මොකක් හරි පොඩි ඩිසයින් එකකට කරගන්නවා නම් මේ පිට රටින් ඕඩර් කරලා මේක කරන්න අමාරුයි. එතකොට සාමාන්‍යයෙන් මේකේ ඩ්‍රෝයින් එක ගත්ත හැකි මේ ගියර් වීල් එකේ. එතකොට එනවා මැෂින් ෂොප් එකකට දීලා මේක කපා ගන්නත් පුළුවන් මේ ගියර් වීල් එක. මේ විදිහට තමයි ගියර් එකක් අපේ අවස්ථාව අනුව කන්ෆිගර් කරගන්නේ. මෙතන මොඩියුල් එක අඩු වැඩි කරගන්න පුළුවන්. ඔය විදිහට අපිට කන්ෆිගර් කරගන්න පුළුවන් ගියර් වීල් එක. ඊට පස්සේ මෙහෙම කන්ෆිගර් කරගත්තාම එක වීල් එකක් අපේ මවුස් එකට එනවා තව වීල් එකක්. ඊට පස්සේ අපිට පුළුවන් මෙව්වා මෙහෙම අපිට ඕන තැන් වල නිකන් ගිහිල්ලා තියාගන්න. අපිට කීයක්ද අවශ්‍යතාවය කියලා දැන් ඔන්න එක කොහොම අපිට මේ අවශ්‍ය ගාන අර අපි කන්ෆිගර් කරගත්තු මොඩල් එකෙන් ඔටෝමැටිකලි දෙනවා. එතකොට ඒ ටික අපිට ඕන ඕන තැන් වලින් ප්ලේස් කරගන්න පුළුවන්. ඊපස්සේ මම මේ ටික ඩිලීට් කරනවා. මේ විදිහට අපිට ස්ටෑන්ඩඩ් පාර්ට් යූස් කරලා කරගන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපිට දැන් මේ ප්‍රශ්නේ එනවා දැන් අපි මේ ගියර් වීල් හදන්නේ යකඩෙන්ම නෙමෙයි 3D print කරලා අපේ ප්‍රොජෙක්ට් වලට ගන්න වෙනවා. ඊට පස්සේ තව අපිට ඕන වෙනවා මේ ඕන නම් අපිට සාමාන්‍ය ප්ලාස්ටික් වලින් හදාගන්න නිකන් හිතන්න ක්ලියර් ක්ලික් බෝඩ් වලින් කපලා හදාගන්න ඒවා එක් කරගන්න පුළුවන්. අපේ පොඩි ප්‍රොජෙක්ට් වල ගියර් වීල්ස් කපා ගන්න ඕන වෙච්චාම එතකොට දැන් එතකොට කරන්න තියෙන්නේ මේ දැන් අපි ලේසර් කට් කරලා අපි වීල් එකක් හදා ගන්නවා කියමුකෝ. මේ මොකක් හරි ප්ලේට් එකකින් හරි හරි මොකකින් හරි තහඩුවකින් හරි තහඩුවක් ලේසර් කට් කරලා ගියර් වීල් එකක් හදා ගන්නවා කියන්නේ අපිට ගියර් බොක්ස් එකක් කියන්නේ වා සුපිරියටම මේ සෙට් වෙච්ච ගියර් බොක්ස් එකක් නෙවෙයි නිකන් සාමාන්‍ය වැඩකට ගන්න ගියර් බොක්ස් එකක් නිකන් පොඩි වැඩකට ගන්න එක එහෙම අපේ වැඩකට ගන්න අපිට පුළුවන් මේක මේ ෆේස් එක ගිහිල්ලා සේව් කරගන්න වෙනම මේක සේව් as ගිහිල්ලා නැතුව open part in position ගිහිල්ලා මේ part එක වෙනම තැනම මේ විදිහට වෙනම තැනක ඕපන් කරගන්නවා. වෙනම තැනක ඕපන් කරගත්ත අරගෙන ඉවරලා අපිට පුළුවන් මේක save as කියලා අපිට මේ AutoCAD ෆයිල් එකක් විදිහට save කරගන්න. සාමාන්‍යයෙන් අපි AutoCAD ෆයිල් එක ගන්න දෙන්නේ ලේසර් කට් කරන තැන් වලට. එතකොට
මෙතනින් AutoCAD සාමාන්‍ය DXF හරි DWG හරි select කරලා ඊට පස්සේ මෙතනින් දෙන්න තියෙනවා මේ මොකක්ද කියලා face loop මේක දෙන්න දීලා කරලා ඕකේ කරන්න. ඕකේ කරපුවම මෙන්න මේ විදිහට AutoCAD ෆයිල් එක ජෙනරේට් වෙනවා. මේ ගියර් එකේ ප්‍රොෆයිල් එකේ විදිහට. දැන් අපිට ඕන මේක ලේසර් කට් කරලා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔය ඒ වගේ මැෂිනින් ප්‍රොසෙස් එකකින් අපිට අවශ්‍ය දේ බේසික් විදිහට වීල් එකක් හදා ගන්න පුළුවන්. මේ සාමාන්‍ය ලොකු මේ නිකන් ගියර් බොක්ස් එකක සෑහෙන ඩියුරබිලිටි තියෙන ගියර් වීල් එකක් විදිහට නෙමෙයි සාමාන්‍ය නිකන් පොඩි ප්‍රොජෙක්ට් එකකට අවශ්‍ය වෙන වීල් එකක් විදිහට මේ වීල් එකක් මේ විදිහට හදා ගන්න පුළුවන්. දැන් අපි මේ ඩ්‍රෝවින් එක තියෙන්නේ DWG විදිහට. ඒ කියන්නේ AutoCAD විදිහට. දැන් ඕනම් මේක AutoCAD වලින් දාලා AutoCAD වලින් මේකේ ඩිමෙන්ෂන් අරගෙන එහෙම දීලා මැෂින් ෂොප් එකකට දෙන්නත් පුළුවන්. නැත්තම් මේක ලේසර් කට් හරි වයර් කට් හරි කරන තැනකට මේ දීලා වෙලා මේ මැෂින් එකට මේ DWG ෆයිල් එක ෆීඩ් කරලා ඒ විදිහට ප්ලේට් එකක් දාලා කපා ගන්න හරි ඒ වගේ වැඩක් කරගන්න පුළුවන්. දැන් අර ස්ටෑන්ඩඩ් වීල් එක අපිට අවශ්‍ය විදිහට මේ විදිහට භාවිතා කරලා එහෙම හදා ගන්න පුළුවන්. හැම වෙලේම ඉතින් ගියර් වීල්ස් අඳින්න යන්න එපා බොරුවට. මේ ස්ටෑන්ඩඩ් වීල්ස් තියෙනවා. මේ ස්ටෑන්ඩඩ් හැම ගොඩක් ජාති තියෙනවා අපිට අවශ්‍ය වෙන. චේන් වීල්ස් තියෙනවා. එක එක වර්ගයේ චේන් වර්ග වලට සෙට් වෙන වීල්ස් තියෙනවා. පින් වගේ ගොඩක් ජාති තියෙනවා. තව අපි බෙයාරින් එහෙම සිලෙක්ට් කරනකොට මෙතන SKF තියෙනවා. SKF ලගේ එයාලා බෙයාරින්මයි කරන්නේ. එතකොට මේ බෙයාරින් යූස් කරන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ ඩිසයින් එක ලස්සන කරගන්න පුළුවන්. ඊට පස්සේ කියන්න ඕනේ මේ සාමාන්‍යයෙන් අපේ මේ මෙකැනිකල් ඩිසයින් එකක් කරනකොට ටොලරන්ස් කියන එක සෑහෙන්න වැදගත් වෙනවා. ඒ කියන්නේ අපි ගියර්ස් ඔය මැෂින් ඩිසයින් වලදී වලට සෙට් වෙයි ටොලරන්ස් කියලා. එක එක ටොලරන්ස් වර්ග තියෙනවා. ඕනනම් මම මේ software එකක් දාන්න. පොඩි මේ Chinese software එක. මේකෙන් අපිට ටොලරන්ස් කැල්කියුලේට් කරගන්න පුළුවන්. මේකේ තියෙනවා මේ ටොලරන්ස් දෙන විදි මාර්ග තියෙනවා සාමාන්‍යයෙන්. මේ අපිට ටොලරන්ස් ටේබල් එක කියලා එකක් තියෙනවා. කුරුමි ගුප්ත පොතේ තියෙනවා ටොලරන්ස් ටේබල් එක. නැත්නම් අපි Google search කරලා බලා ගන්නත් පුළුවන්. මොකක්ද ටොලරන්ස් ටේබල් එක කියන්නේ. එතකොට එන්නේ දාන්නේ මේ විදිහට ටොලරන්ස් ටේබල් එක හොයාගන්න පුළුවන්. නැත්තම් කුරුමි ගුප්ත පොතේ තියෙනවා. එක එක තැන් වලට අවශ්‍ය වෙන විදිහට ටොලරන්ස් දාගන්න යූස් කරනවා. දැන් මේකේ තියෙනවා මේ මෙතන තියෙනවා මේකෙන් කියන්නේ මොකද්ද කියලා H7G6 කියලා තියෙනවා. මේ වගේ ටොලරන්ස් අපි මේ යූස් කරනවා. දැන් මේ පොඩි software එකකින් shaft එකක්ද hole එකක්ද කියලා මේක select කරන්න තියෙනවා. ඊට පස්සේ මෙතන select කරන්න තියෙනවා. මේ වගේ H7 කියලා තියෙනවා. G6 ඒ ටික තියෙනවා මෙතන. ඒ ටික select කරලා ඒකෙන් මේ අපි ටොලරන්ස් හදා ගන්න ඕන. එහෙනම් ටොලරන්ස් හදාගන්නේ මේ දැන් අපි ගියර්ස් මේවා
ඩිසයින් කළා මේ බෙයාරින් එහෙම මේවට සෙට් කරනකොට එක බෙයාරින් ෆික්ස් කරන මෙතඩ් තියෙනවා. ඒක මෙතඩ් වල තමයි සෙට් කරන්නේ. කියන්නේ සමහරක් ඒවා ටයිට් ෆිට් බස්සනවා. ඒ කියන්නේ ටයිට් ෆිට් සෙට් කරනවා. ඒක සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා ඉතින් බයික් එක හබ් එකකට බෙයාරින් දාලා තියෙන ටයිට් ෆිට් තමයි අපි තියලා මේ හැමර් එකකින් පංච් කරලා තමයි බෙයාරින් එක සෙට් කරන්නේ. එතකොට ඊට වඩා වෙනස් වෙනවා. දැන් එන්ජින් ඇතුලේ ගියර් බොක්ස් එකේ වීල් එකක් ගියර් රේසර් ගත්තාම ඒව නිකන් අතින් දාන්න පුළුවන්. ඒ කියන්නේ මිටි වලින් ගහ දඟලන්න ඕනේ නැහැ. නිකන් මේ අතින් මේ ප්‍රෙස් කරලා බෙයාරින් එක හෝල් එකට දාගන්න පුළුවන්. දැන් ඒ එන්නේ එක විදියට එක තැනට අවශ්‍ය විදියට ටොලරන්ස් දීලා තියෙනවා. ඒ කියන්නේ දැන් අතන තියෙනවා ක්ලියරන්ස් ෆිට් එකක් තමයි තියෙන්නේ. ඒකට ගියර් බොක්ස් එක ඇතුලේ තියෙන වීල් එකේ ක්ලියරන්ස් ෆිට් එක. එතකොට ටයිට් ෆිට් එකක් තමයි. එතකොට හබ් කියන්නේ හබ් එකකට වගේ ඒ වගේ සෙට් කරලා තියෙන්නේ. එතකොට මේ ඒක ටයිට් ෆිට්. අපි ඒක එතකොට ඒ වගේ පොඩි මයික්‍රන් ගණන් වල මයික්‍රන් ගානක විතර මේ පොඩි මේකක් තමයි තියෙන්නේ. දැන් ක්ලියරන්ස් ෆිට් එකේ මේ ක්ලියරන්ස් ෆිට් දැන් අර බෙයාරින් එකේ අවුටර් ඩයමීටර් එකේ සයිස් එකත් එක්ක ස්ටෑන්ඩඩ් එකත් එක්ක කියන්නේ මොන ස්ටෑන්ඩඩ් එකෙන්ද ක්ලියරන්ස් දෙන්නේ කියන මේකත් එක්ක මේ ක්ලියරන්ස් එක අපි කැල්කුලේට් කරලා අරගෙන හරියට සෙට් කරනවා. එතකොට තමයි ඊට පස්සේ මේ හරියට බෙයාරින් එකේ දෙන්න දා ගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් බෙයාරින් සෙට් කරන්න ගියාපුවම ෂාෆ්ට් වලට මේ වීල් සෙට් කරන්න ගියාපුවම සෙට් කරගන්න බැරි වෙනවා. හරියට ටොලරන්ස් දුන්නේ නැත්තම්. ටොලරන්ස් කියන එක සෑහෙන වැදගත් වෙනවා මෙකැනිකල් ඩිසයින් කරද්දී. මේ ටොලරන්ස් සෑහෙන පාවිච්චි කරන්න වෙනවා. මේ සාමාන්‍යයෙන් මේ ටිකක් අපි කරා. තව මේ තියෙනවා ගොඩක් කරන්න. අය අපි අර දුන්න හෝම්වර්ක් එකේ ඒවට පොඩ්ඩක් මේ බලමුද? සමහරක් අයට අඳින්න පුළුවන් වෙන්නේ නැති බැරි ඈත් දෙන. හරි මලිකෝ. බලන්න ඕනේ මලි හෝම්වර්ක් එක කොහෙද කියලා. මේක නේ මලි. ඔය ඕකේ කීපයක් දුන්නේ. ගෲප් එකට දාන්න දේ තිබ්බ ටික. හරි මලි. ඒක මම බලලා ඇඳලා පොඩ්ඩක් කියන්නද නැත්නම් මොකක් හරි එකක් අඳින්න ගන්නද? අමාරු එකක් මොකක් හරි අමාරු එකක් මට රන්දින එක අඳින්න බැරි වුණා අර පයිප් එක. එල්බෝ එක වගේ තිබ්බ.
ඔය පොතේ නෙමෙයි දුන්නේ. ඒක පොඩක් ගිහාන්ගෙන් අහන්න ඕනේ මේකේ නෙමෙයි නේද දෙන්නේ නැත්තේ. මේ මේකේ නෙමෙයි මල්ලි දීලා තියෙන්නේ. මේ ඒක පොඩක් ලබන සතිය බලමුද අපි? මම ඒක පොඩක් බලන්න එතකොට. නේද? මේවා නම් වලට ඇඳ ගන්න පුළුවන් නේ මේකේ තියෙන ඒවා නම් කේස් එකක් නැහැ. මේවා ටික ඇසෙම්බල් කරලන්න ඇසෙම්බල් කරන එකක් තියෙන මෙතන. අපි මේ ඇසෙම්බල් ටික නිකන් ලාවට කරගෙන ගිහිල්ලා ඊට පස්සේ මේකක් අරගෙන පාර්ට් ටික ඔක්කොම ඇඳලා ඇසෙම්බල් කරලා එහෙම එකක් කරමු නේද? තව මේකේ තියෙනවා මේ sheet metal වලින් කරන ඒවා වගේකුත් තියෙනවා. ඒවන අපි කරේ නෑ නේද? ඒක කරේ නෑනේ. අපි sheet metal එක කරමු අන්තිමට වගේ මේක නම් අඳින්න බැරිව නෑනේ. අර ඊට පස්සේ මම බලන්නම් අර මේ ගිහන් තම අඳින්න දුන්නේ මේ ඒ වගේ ඇක්ටිවේට් කරලා. ඒකේ අමාරු ඒවා ඔයා මට එන නෝට් කරලා මලි දෙනවද? ඔය අයර WhatsApp දැම්මම ඒ ටික මේ මම බලන්නම් එතකොට කොහොමද අඳින්න පුළුවන් කියලා. මේක කරන්න පුළුවන් කියලා. මේක ඔක්කොම ටික කරන්න ඕනද මල්ලි කොහොමද මේ sheet metal part එක කොහොමද? මොකද මල්ලි? sheet metal part එක අද කරන්න බැරි වෙයිද දන්න? ඒක ගොඩාක් තියෙනවා නම් sheet metal ගොඩාක් නෑ මේ ගොඩක් වෙනකොට දවසක් විතර යනවා. මම නිකන් පොඩ්ඩක් නිකන් පේන්නන්න. දැන් මෙතන මේ මේට් ටික මේ කරපු ටික අවුලක් නැහැනේ. මේක දෙයක් නෑ. මේ ඊට පස්සේ තව මේට් වර්ග තියෙනවා. ඒ ටිකත් හිමීට කතා කරමු. මේ තව මේ ඇඩ්වාන්ස් මේට් මේ මෙකැනිකල් මේට් වල ওই ටික තමයි තියෙන්නේ. ඒක තව රැක් ඇන් පීන් තියෙන ස්ක්‍රූ මේට් එකක් තියෙනවා. ස්ලොට් මේට් එකයි කෑම් මේට් එකයි මේ ටික තියෙනවා. හින්ජ් කියන්නේ නිකන් දොරවල් වලට දාන අපි තරණේරුව කියන්නේ. ඒවට සෙට් වෙන ඒ වගේ මේට් එක. යුනිවර්සල් ජොයින්ට් මේට් මේක තමයි යුනිවර්සල් ජොයින්ට් එක දසදම උට්ටුව සාමාන්‍ය වාහන වල එහෙම ප්‍රොපර් ෂාෆ්ට් එකේ තියෙන ඒ වගේ සෙට් වෙන මේට් එක. මේ ටික ගැන අපි ඉස්සරහට කතා කරමු ටික ටික. මේක ඊට පස්සේ මම නිකන් ලාවට පෙන්වන්නම් sheet metal කොහොමද කියලා. මෙතන ගිහිල්ලා පාර්ට් එකකට ගිහිල්ලා ඇයි මේ තව එක අපිට මේ ඒ කියන්නේ දැන් බොක්ස් බාර් හරි එල්ලයින් හරි ඒ වගේ
තියෙන ස්ටෑන්ඩඩ් වලින් ගන්න ඕන නම් ඒවටත් ඔව්. ටූල් බොක්ස් එකේ වගේ විශේෂයෙන් ගන්න තියෙනවද නැත්නම් අපි ඒවා කොහොමද ඒක හදා ගන්න ඕන? ටූල් බොක්ස් එකේ තියෙනවා මේ ස්ටෑන්ඩඩ් බොක්ස් බාර්. හැබැයි මෙහෙම එකක් තියෙනවා දැන් මේකේ තියෙන බොක්ස් බාර් ලංකාවේ ගන්න නෑ. ඒක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ISO ගිහිල්ලා ISO වල තියෙනවා ස්ට්‍රක්චරල් මෙම්බර්ස් කියලා. ස්ට්‍රක්චරල් මෙම්බර්ස් වල ස්ටීල් කියලා තියෙනවා. ස්ටීල් ගියාම අපිට අවශ්‍ය අපිට මේ සාමාන්‍ය පාවිච්චි කරන C channel, circular tube, L angle, ඊට පස්සේ T angle, rectangle tube, මෙහෙම square tube කොහොමම ස්ට්‍රක්චරල් මෙම්බර් සෙන ස්ටෑන්ඩඩ් ෂේප් ටික තියෙනවා. අපිට මෙහෙම ඒකත් මේ විදිහට මම දාලා ඉවරලා අවශ්‍ය දිගයි මේ ටික දීලා මේ තියෙන්නේ ස්ටෑන්ඩඩ් මේ සයිස් ටික මිලිමීටර්ස් වලින් තමයි තියෙන්නේ මේකේ. අපි ගත්තේ ලෙන්ත් එක අපිට අඩු වැඩි කරලා මේක කන්ෆිගර් කරගන්න පුළුවන්. L angle උත් මේ විදිහටම අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට එනවා. ආදා ගන්න පුළුවන්. ඊට පස්සේ අරගෙන මේවා දික් කරලා අවශ්‍ය ගන්නට අවශ්‍ය විදිහට කරකලා අවශ්‍ය විදිහට එහෙම කරකලා ඊට පස්සේ මේකෙම කොපියක් අරගෙන දාගන්න පුළුවන්. මොකද දැන් බිල්ඩින් වලට එම කැපෙද්දී ওই ඇන්ගල් කැපෙනවනේ ඒ වගේ ඒවා අපිට කොහොමද මේ ඒවා හදාගන්නේ? ඒ කියන්නේ ජොයින්ට් කරද්දී හැදෙන මේ එකට තියලා ජොයින්ට් කරන මෙතඩ්ද? අර කපන ඔව් අය. ඒක දැන් සාමාන්‍ය බොක්ස් බාර් වල නම් අපි අර අංශක 45 කපලා මේක හදා ගන්නවා. ඒකට නම් මේ මෙතන 45න් මේකක් ඇඳලා ඒක මේ දෙපැත්තෙන් කට් කරලා ඉවරලා මේ තියාගන්න පුළුවන්. මේ ඊට පස්සේ මේ රවන් ටියුබ් කියන්නේ බට ජොයින්ට් කරනකොට තමයි ගොඩක්ම ප්‍රශ්නේ එන්නේ. මේ බට ජොයින්ට් කරනකොට අපි සාමාන්‍යයෙන් කරන්නේ මල්ලි මේකට මේ හරි මැදට සෙට් වෙන්න මේක තියා ගන්නවා.
මේ දෙක perpendicular mate එකක් දාගන්නවා ඉස්සෙල්ලාම. දාගෙන ඉවරලා මේ දෙක එකටලා තියලා ඉවරලා මේකේ තියෙනවා intersection curve කියලා curve එක ගන්න පුළුවන්. ඊට පස්සේ මේ දෙක joint වෙලා තියෙන ඒක මට මේ දෙක joint කරලා ඒ joint වෙච්ච curve එක අරගන්න පුළුවන්. ඒ curve එක අරගෙන ඉවරලා ඊට පස්සේ ඒ curve එකෙන් cut කරලා අරගෙන ඉවරලා අපිට පුළුවන් මේ ඒ කියන්නේ ඒ කැපෙන්න ඕන ඒක විදිය මේවා කරන්න. ඊට පස්සේ අපිට ඒක අරගෙන ඉවරලා මේ PDF එකක් අර print කරලා ඉවරලා අර බටේ වටේට තියලා ඉවරලා කට් කරගන්න විදිය උන හදා ගන්න පුළුවන්. මේ ඒක මම ඔයාලට එකපාරටම මේ එක සැරයක් කරා හරියට මතක නැහැ මට දැන් කරපු විදිය. මේ ඒක මම බලලා කියන්න. මේ දෙක එකට සෙට් කරලා තමයි ඊට පස්සේ අර මේ එක මේ තියපුවාම අර මේ එක ජොයින්ට් වෙච්ච තැන හැදෙනවනේ. එතන ප්‍රොෆයිල් එක වටේ තියෙන ප්‍රොෆයිල් එක අරගෙන ඉවරලා ඊට පස්සේ ඒක ප්ලැටර්න් කරලා ෆ්ලැට් කරලා ඉවරලා අරගෙන තමයි මේ PDF එකක් විදියට අරගෙන ඉවරලා බටේට තියලා අලවලා ඉවරලා ඊට පස්සේ අරක සෙට් වෙන විදියට කපා ගත්ත එකක් අපි කරා. ඒක මම ඔයාලට කියන්නම් කොහොමද කරේ කියලා. ඒ විදිහට තමයි ඒක කරේ. ඊට පස්සේ මේකේ පුළුවන් තව වෙල්ඩමන්ට් වලින් ඔය වගේ වැඩ කරන්න. මේකේ තියෙනවා මේ extended trim කියලා එක. ඒකෙන් පුළුවන් ඒක joint දෙයක් මේ එකතු කරන්න. නිකන් මම මේ වෙල්ඩමන්ට් වලින් තමයි අර මල්ලි කියන වැඩේ කරන්නේ. ඒ කියන්නේ දෙකක් එකට තියලා ඒ පේස් දෙකෙන් ට්‍රිම් කරගන්න එක කරගන්න පුළුවන්. මේ තව මේක පොඩ්ඩක් පරිද්දක් කිරුණා. මේ ඊට ෂීට් මෙටල් වලින් තමයි තාඩු වැඩ කරගන්නේ. මේ වෙල්ඩමන්ට් වලින් ඊට අර තියෙන වෙල්ඩ් කරන්න ඕන ගැප් එක ඒ ටික හදාගන්න පුළුවන් මේ වෙල්ඩමන්ට් වලින්. ඒ කියන්නේ මිනිමම් ගැප් එක කොච්චරක් ඕනද මේ මැටීරියල් දෙකේ තියෙන්න ඕන ඒ වගේම වෙල්ඩමන්ට් වලින් හදාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට වෙල්ඩින් රන් එකක් යවලා මේ ඒක බලා ගන්න පුළුවන්. වෙල්ඩමන්ට් වලක් තියෙනවා මේ ස්ට්‍රක්චරල් මෙම්බර් කියලා මේක. මේ ඒකිනුත් අපිට ස්ට්‍රක්චරල් මෙම්බර් ඒ කියන්නේ එල් ඇන්ගල් ඒවා මේවා ස්ටෑන්ඩඩ් ස්ට්‍රක්චරල් මෙම්බර්ස් කියන්නේ බොක්ස් බාර් ටියුබ් ඉන්ක්ලූඩ් කරගන්න පුළුවන්. හරිනේ ඉවරලා ඊට පස්සේ ඒවා තියලා ඉවරලා වෙල්ඩ් කරලා ෆ්‍රේම් එකක් හදාගන්න විදිය ඒක මේ
වෙල්ඩමන්ට් වලින් කරගන්න පුළුවන්. ස්ට්‍රක්චරල් මෙම්බර් ගන්නකොට පොඩ්ඩක් මැෂින් එක හිර වෙනවා. මේ ඉවසීමෙන් බලාගෙන ඉන්න වෙනවා. මේකෙත් ස්ට්‍රක්චරල් මෙම්බර්ස් මෙතනින් අරගෙන ඉවරලා දාලා වෙල්ඩ් කරලා හදා ගන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් ටිකක් performance ටිකක් වැඩි මැෂින් එකක් ඕන වෙනවා ඒක කරන්න වාගේ. මේ මොකද මේකත් හිර වෙනවා. ඔය විදිහට මේ ටික කරගන්න පුළුවන්. මල්ලි අපි නවත්තලා ඊළඟ දවසක ආයෙ කරමු නේද? ඊටු ටික මේට් තව මේට් වර්ග කීපයක් තියෙනවා. ඒ ටිකයි ඊට පස්සේ අර අපි මේක කරමු නේද? එක්සයිස් එක ඉස්සෙල්ලා කරලා ඉවරලා මේ ටික ඊට පස්සේ මේකක් බලමු නේද? කියන්නේ ඊටු ටිකට යන්න අර එක්සයිස් ටික කරන විදිය. හරි එහෙනම් thank you very much. සහභාගී වුණාට අපිට කියලා දුන්නාට. එහෙනම් හැමෝටම good night.